අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගින් අද ඔබ සම්බන්ධ වෙන්නේ අපස උසස් පෙළ ඉතිහාස විෂය සම්බන්ධව. ඉතින් උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ හදාරන ඔබ සමාජීය විද්‍යා විෂය කාණ්ඩයේ ඉතිහාස විෂය තෝරා ගැනීම පිළිබඳව ප්‍රථමයෙන්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ විෂයක් ඔබට ඉතා පහසුම හර විෂයක් ඉතිහාස විෂය. මේ ඉතිහාස විෂයට අදාළව අද දින අපි සාකච්ඡා කරන්නේ ලංකා ඉතිහාසයට අදාළ පළමු වන පාඩම් ඒකකේ. ඒ නිසා අපි උසස් පෙළ ඉතිහාස විෂය ආරම්භයේ සිට 1978 දක්වා ඉතිහාස විෂය අපි හදාරනවා. මේ ඉතිහාස විෂය අධ්‍යයනය කිරීම සඳහා ඉතාමත් වැදගත් පාඩම් ඒකකයක් තමයි ඉතිහාසය හැඳින්වීම පාඩම් ඒකකය. මේ පාඩම් ඒකකයේ තුලින් දරුවනේ අපි කතා කරනවා ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. ඒ වගේම ඉතිහාසය, ඉතිහාසඥයා සහ ඉතිහාසකරණය, ඉතිහාසය අධ්‍යයනය කිරීමේ වැදගත්කම මේ පාඩම් ඒකකයේ තුලින් අපි සාකච්ඡා කරනවා. 12 ශ්‍රේණියට අදාළ පළමු පාඩම් ඒකකය ඉතිහාසයේ හැඳින්වීම. දරුවනේ අපි මේ පාඩම් ඒකකයේදී මුලින්ම අවධානයට යොමු කරමු මේ ඉතිහාසයේ විෂය අධ්‍යයනය කරන්නට පෙර ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. අපි අවධානය යොමු කළොත් අපගේ පාඩම් ඒකකයේ පිළිබඳව ඉතිහාසයේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන පිළිබඳව අපි ප්‍රථමයෙන්ම අධ්‍යයනය කරනවා. ඉතිහාසය කියන වචනය, මේ වචනේ වාච්‍යාර්ථයේ නිර්මාණය වෙන්නේ දරුවනේ ඉති හ අස් යන වචන එකතු වෙලා. මේ වචන සංදි වෙලා ඉතිහාසය යන වචනය නිර්මාණය වෙනවා. මේ ඉති හ අස් යන්නෙහි අර්ථය තමයි එය මෙසේ සිදුවිය යන්න. එහෙනම් ඉතිහාසය කියන වචනේ වාච්‍යාර්ථය ඔබ දැන් දන්නවා. එය මෙසේ සිදුවිය කියන එක. ඒ වගේම මේ ඉතිහාස විෂය පිළිබඳව ඉතිහාසයේ පිළිබඳව විද්වතුන් ඉදිරිපත් කරපු අදහස් මතවාද අපි අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඒ තමයි ඉතිහාසයේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන පෙරදිග නිර්වචන. දෙවෙනියට අපි සාකච්ඡා කරනවා ඉතිහාසයේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන අපරදිග නිර්වචන මොනවද කියලා. මුලින්ම දරුවනි අපි අවධානය යොමු කරමු පෙරදිග විද්වතුන් ඉතිහාසඥයන් මේ ඉතිහාසය යන්න දුටුවේ කොහොමද? ඉතිහාසය යන්න නිර්වචනය කළේ කොහොමද කියලා. පාලි නිගණ්ඩුවේ ඉතිහාසයේ විෂය හඳුන්වන්නේ ඉතිහාසෝ පුරාවෘත්තප්පබන්ධෝ භාරතාදිකෝ කියලා. දරුවනේ මේ ඉතිහාසෝ පුරාවෘත්තප්පබන්ධෝ භාරතාදිකෝ කියන්නේ මහා භාරත ආදී වූ පුරාවෘත්ත පදනම් කරගත් ප්‍රබන්ධවලට ඉතිහාසය කියන බව පාලි නිගණ්ඩුවේ අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉන්දියාවේ අර්ථශාස්ත්‍රය රචනා කළපු කෞටිල්‍ය කියන අර්ථශාස්ත්‍රඥයා ඉතිහාසයේ දුටුවේ ඉතිහාසය යනු පුරාණ, ඉතිවෘත්තක, ආඛ්‍යායිකා, උදාහරණ, ධර්මශාස්ත්‍ර සහ අර්ථශාස්ත්‍ර වශයෙන් ඉතිහාසය හඳුන්වලා තියෙනවා. අපි මේ නිර්වචන වලට අමතරව තවත් නිර්වචන කීපයක් කෙරෙහි අවධානය යොමු කරමු. පැරණි විද්වතුන් සංස්කෘත ශ්ලෝකයකින් අපි මේ පැරණි විද්වතුන් ඉතිහාසයේ දුටුවේ කොහොමද කියලා අවධානය යොමු කරනවා. පැරණි විද්වතුන් කියනවා දරුවනේ ධර්මාර්ථ කාම මෝක්ෂාන මුපදේශ සමන්විතං పూర్ව වෘත කතා යුක්ත මිතිහාසං ප්‍රචක්ෂිතේ කියලා. දැන් මේ සංස්කෘත මේ ශ්ලෝකේ අර්ථය අපි බැලුවොත් එහෙම පැරණි විද්වතුන් කියනවා ධර්මාර්ථ කාම මෝක්ෂාන මුපදේශ සමන්විතං ධර්මය, අර්ථය, කාමය, මෝක්ෂය යන මේවා ලබනු පිණිස పూర్ව වෘත කතා යුක්ත මිතිහාසං ප්‍රචක්ෂතේ పూර්වයේ සිද්ධ වූ කතාවෙන් යුක්ත වූයේ
ඉතිහාසයයි කියලා ඉතිහාසයට නිර්වචනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි තව නිර්වචනයක් කෙරෙහි අවධානය යොමු කරමු. ශ්‍රී ජවහර්ලාල් නේරුතුමන් ඉතිහාසයේ දුටුවේ දරුවනේ වර්තමානයේ හා අනාගතය අනිවාර්යයෙන්ම ඉතිහාසයෙන් ගොඩ නැගෙන අතර එම මුද්‍රාව එහි දක්නට ලැබෙනු ඇත. ඒ අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව කරන ඉදිකිරීමක් වැනිය. ඔන්න දරුවනේ ශ්‍රී ජවහර්ලාල් නේරුතුමන් කියනවා අපි ඉතිහාසයේ හැදෑරුවේ නැතිනම් අපි ඉගෙනගත් දේ හරියට අත්තිවාරමක් නොමැතිව කරන ඉදිකිරීමක් වගේ. ඔන්න ඊටාම වැදගත් අර්ථකථනයක් ඉදිරිපත් වෙනවා ඉතිහාස විෂයේ වැදගත්කමත් ඉස්මතු කරමින්. ඒ වගේම අපි දැන් අවධානය යොමු කරමු මේ ඉතිහාස විෂය පිළිබඳව අපරදිග විද්වතුන් ඉදිරිපත් කරපු නිර්වචන පිළිබඳව. අපරදිග විද්වතුන් ඉතිහාසයේ පිළිබඳව ඉතිහාසය යනු කුමක්ද යන්න පිළිබඳව අර්ථකථන ගණනාවක් ඉදිරිපත් කළා. ඒ අතර what is history ඉතිහාසය යනු කුමක්ද යන ග්‍රන්ථය රචනා කරපු E.H. කා මේ ඉතිහාසයේ දුටුවේ ඉතිහාසය යනු අතීතයේ සහ වර්තමානයේ අතර නිමක් නොමැති දෙබසක් වශයෙන්. ඔන්න දරුවනේ එහෙනම් අපි අපරදිග විද්වතුන්ගෙන් E.H. කා ඉතිහාසයේ දුටු ආකාරය පිළිබඳව අධ්‍යයනය කළා. ඒ අනුව කියවෙන දේ තමයි ප්‍රධානම කරුණක් මේ අතීතයයි වර්තමානයයි අතර අපි නිමක් නොමැති දෙබසක් ඉතිහාසය තුළින් අධ්‍යයනය කරනවා. ඒ වගේම විල් ඩූරන්ට් මේ විද්වතා ඉතිහාසයේ දුටුවේ ඉතිහාසය යනු ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේදී කළ කී දෑ සහ සිතූ පැතූ දෑ පිළිබඳ වෘතාන්තයක් වශයෙන්. ඇතරම මිනිස්සු ශිෂ්ටාචාරගත වෙනකොට මේ ශිෂ්ට සම්පන්න මිනිස්සු අතීතයේදී කළ කී දෑ සමස්තය ඉතිහාසය යනුවෙන් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා විල් ඩූරන්ට්. ඒ වගේම මහාචාර්ය ඊනියාර් මේ ඉතිහාසයේ දුටුවේ ඉතිහාසය යනු සමාජ ක්‍රමවල මතක සටහනක් යනුවෙන්. ඉතිහාසය කියන්නේ ඇතර මේ සමාජ ක්‍රමවල මතකයක් වශයෙන් අර්ථකථනයක් ඉදිරිපත් වෙනවා. මේ නිර්වචන වලට අමතරව අපි තවත් නිර්වචන කීපයක් කෙරෙහි අවධානය යොමු කරමු මේ ඉතිහාසය යන්න දුටුවේ කොහොමද කියලා. ඒ අතර ක්‍රිස් හර්ට්ස් ඉතිහාසය හඳුන්වන්නේ ඉතිහාසය යනු මිනිසාගේ අතීතය පිළිබඳ අධ්‍යයනයකි කියලා. ඔන්න දරුවනේ මේ මිනිස්සුන්ගේ අතීතය පිළිබඳව කරන අධ්‍යයනය ක්‍රිස් හර්ට්ස් හඳුන්වනවා ඉතිහාසය යනුවෙන්. ඒ වගේම තවත් විද්වතෙක් මේ ඉතිහාසය විෂය දුටුවේ කොහොමද කියලා අපි අවධානය යොමු කරමු. ඒ තමයි ජෝන් ජේ. මේ ජෝන් ජේ නම් විද්වතා ඉතිහාසයේ දුටුවේ ඉතිහාසය යනු ජාතීන්ගේ නැගීම සහ වැටීම මෙන්ම මානව වර්ගයාගේ දේශපාලන තත්ත්වයේ කෙරෙහි බලපෑ අනිකුත් ශ්‍රේෂ්ඨ පරිවර්තනද ඇතුළත් වූ මානව වර්ගයා අතර සිදු වූ සිදුවීම් වල කතන්දරයයි යනුවෙන්. එහෙනම් ඉතිහාසය තුල දරුවනේ තියෙනවා මිනිසුන්ගේ වර්ධනයන්, මිනිසුන්ගේ බිඳවැටීම්, මේ සමස්තය පිළිබඳව කරන අධ්‍යයනයක් තමයි මානව වර්ගයා අතර සිදු වුණ විවිධ කතන්දරවල එකතුවක් යනුවෙන් මේ ඉතිහාසය පිළිබඳව අර්ථකථනයක් ඉදිරිපත් කරනවා ජෝන් ජේ. ඒ වගේම අපි තවත් නිර්වචනයක් කෙරෙහි අවධානය යොමු කරමු. ආර්.පී. කොලින්වුඩ් ඉතිහාසයේ දුටුවේ ඉතිහාසය යනු මිනිසා පිළිබඳව අධ්‍යයනයකි කියලා. එහෙනම් ඉතිහාසය තුළින් අපි අධ්‍යයනය කරන්නේ මිනිස්සු පිළිබඳව. මේ මිනිසාගේ අතීතය පිළිබඳව කරන අධ්‍යයනයක් විදිහට මේ අපරදිග විද්වතෙක් ඉතිහාසය දුටුවා. ඒ වගේම දරුවනේ මේ ඉතිහාසය කියන සම්ප්‍රදාය ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපි දන්නවා අපරදිග ග්‍රීක ශිෂ්ටාචාරයේ මේ ඉතිහාසය විෂය ඔවුන් භාවිත කළේ ඇත්තටම Tamanගේ දැනුම ඒ වගේම ප්‍රඥාව වර්ධනය කරන විෂයක් විදිහට ඉතිහාසය දුටුවා. එහෙනම් අපරදිග ග්‍රීක ශිෂ්ටාචාර වාසීන් මේ ඉතිහාසයේ දුටුවේ ඔවුන්ගේ දැනුම ඒ වගේම ඔවුන්ගේ ප්‍රඥාව වර්ධනය කරපු විෂයක් විදිහට.
දැන් දරුවනේ ග්‍රීක භාෂාවේ හිස්ටෝරියා ග්‍රීක භාෂාවේ හිස්ටෝරියා නම් වචනය ඉංග්‍රීසි භාෂාවට බිඳී එනවා හිස්ටරි යනුවෙන්. එහෙනම් අපි ඉංග්‍රීසියෙන් හිස්ටරි යනුවෙන් හඳුන්වන වචනය ග්‍රීක භාෂාවේ හිස්ටෝරියා කියන වචනයෙන් තමයි නිර්මාණය වෙන්නේ. දැන් මේ වචනේ අර්ථය තමයි විමර්ශනය යන්න. එහෙනම් හිස්ටරි එහෙම නැත්නම් ග්‍රීක භාෂාවේ හිස්ටෝරියා යන්නෙහි අර්ථය තමයි විමර්ශනය කියන එක. ඊළඟට අපි අවධානය යොමු කරමු දරුවනේ මේ ඉතිහාස විෂයේ පියා කවුද කියලා. ඉතිහාස විෂයේ පියා දරුවනේ ග්‍රීක ජාතික හෙරඩෝටස්. එහෙනම් ඔබ දන්නවා ඉතිහාස විෂයේ පියා කවුරුන්ද යන වග ඒ තමයි ග්‍රීක ජාතික හෙරඩෝටස්. ඒ වගේම ග්‍රීක ජාතික මේ හෙරඩෝටස් හඳුන්වලා දෙනවා ඓතිහාසික තොරතුරු වාර්තා කරන්නේ කොහොමද කියලා. එහෙනම් මේ ඓතිහාසික තොරතුරු වාර්තාකරණය පිළිබඳ සම්ප්‍රදාය හෙරඩෝටස් විසින් හඳුන්වා දෙන නිසා අපි ඔහු හඳුන්වනවා අපේ ඉතිහාස විෂයේ පියා වශයෙන්. දැන් ඔබ දන්නවා ඉතිහාස විෂයේ පියා කවුරුන්ද යන්න වගේ. ඒ වගේම අපි බලමු දැන් මේ හෙරඩෝටස්නේ ඉතිහාසයෙන් නම් සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ඓතිහාසික තොරතුරු වාර්තා කිරීමේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ. ඔහු ආරම්භ කළ මේ සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යනවා තුසිඩිඩීස්. මේ තුසිඩිඩීස් කියන විද්වතා ග්‍රීක ජාතික තුසිඩිඩීස් ඔහු ඇතන්ස් වාසීන් සහ පෙලෝපිනිසියානු ග්‍රීකයන් අතර යුද්ධය පිළිබඳව ග්‍රන්ථයක් රචනා කරනවා. ඒ ග්‍රන්ථය තමයි පෙලෝපිනිසියානු යුද්ධය. එහෙනම් මේ පෙලෝපිනිසියානු යුද්ධය කියන ග්‍රන්ථය රචනා කරලා තුසිඩිඩීස් හෙරඩෝටස් හඳුන්වා දුන්න ඓතිහාසික තොරතුරු වාර්තා කිරීමේ සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යනවා. දැන් දරුවනේ ඔබ දන්නවා සුප්‍රකට ග්‍රීක ඉතිහාසඥයන් දෙදෙනෙක් පිළිබඳව. ඒ තමයි හෙරඩෝටස් තුසිඩිඩීස් කියන විද්වතුන්. දැන් මේ ග්‍රීසිය ආරම්භ වුණ මේ සම්ප්‍රදාය ඉන්පසුව රෝම ශිෂ්ටාචාරයටත් ගලාගෙන යනවා. ඒ නිසා අර ග්‍රීක ජාතිකයන් ආරම්භ කළ මේ සම්ප්‍රදාය රෝමයට ගලා යාමත් සමග රෝමයේ බිහි වෙනවා සුප්‍රකට ඉතිහාසඥයන්. අපි හඳුනා ගන්නවා සුප්‍රකට රෝම ඉතිහාසඥයන් සිව් දෙනෙකු පිළිබඳව. ඒ තමයි සිසරෝ, සැලස්ට්, ලිවි සහ ටැසිටස් කියන රෝම ඉතිහාසඥයන් අපි හඳුනා ගන්නවා. දැන් දරුවනේ ඔබ දන්නවා ග්‍රීක ඉතිහාසඥයන් අපි හඳුනාගත්තා හෙරඩෝටස් සහ තුසිඩිඩීස්. ඒ වගේම අපි කතා කළා මේ ග්‍රීසිය ආරම්භ වුණ ඉතිහාසය නැත්නම් ඓතිහාසික තොරතුරු වාර්තා කිරීමේ සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යනවා රෝම ශිෂ්ටාචාර වාසීන්. අපි හඳුනාගත්තා රෝම ඉතිහාසඥයන් කවුරුන්ද යන වගේ. ඊට අමතරව අපි ඊළඟට අවධානය යොමු කරමු දරුවනේ ඔබ අහලා තියෙනවා අතීතය කියන වචනේ. ඔබ අහලා තියෙනවා ඉතිහාසය කියන වචනේ. එතකොට ඉතිහාසය සහ අතීතය මේ ඉතිහාසය සහ අතීතය කියන වචන දෙක අපි ඊළඟට අවධානය යොමු කරමු මේ වචන දෙකේ තියෙන තේරුම් මොනවාද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ඉතිහාසය තුළින් ප්‍රයත්න දරන්නේ දරුවනේ අතීතය යලි ගොඩනැංවීමට. එහෙනම් ඉතිහාසය තුළින් අපි ප්‍රයත්න දරනවා අතීතයේ ගොඩනංවන්නට. අපි දැන් බලමු දරුවනේ මොකක්ද අතීතය කියන්නේ කියලා. ලියෝපෝල්ඩ් වොන් රන්ක කියන ඉතිහාසඥයා ප්‍රකාශ කරනවා අතීතය යනු සිදු වූ දේ ඒ ආකාරයෙන්ම පැවසීමයි කියලා. ඔන්න දැන් අපි දන්නවා දරුවනේ අතීතය කියන්නේ මොකක්ද කියලා. අතීතය කියන්නේ සිදු වූ දේ ඒ ආකාරයෙන්ම පැවසීම. එතකොට අපිට පුළුවන්ද අතීතය තුල සිදු වූ සමස්තය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන්න? අපිට අපහසුයි. ඒ තමයි අතීතයේ මිනිස්සු කළ කී දෑ තුලින් වර්තමානයේ වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ දරුවනේ සුළු ප්‍රමාණයක් විතරයි. එහෙනම් අතීතයේ පිළිබඳ අප සතු දැනුම අසම්පූර්ණයි. මොකද මිනිස්සු අතීතයේ කළ කී දෑ සමස්තය අපි දන්නේ නැහැ. එතකොට මනුෂ්‍ය වර්ගයාගේ
අතීතය අපිට ප්‍රතිනිර්මාණය කරන්නට පුළුවන් ඒ සම්බන්ධයෙන් ශේෂ වූ මූලාශ්‍ර වලින් පමණයි. එහෙනම් ඔන්න දරුවනේ අතීතයේ සමස්තය පිළිබඳ දැනුම අසම්පූර්ණයි. අතීතයේ මිනිසුන් කළ කී දෑ තුලින් අද වෙනකොට ශේෂ වෙලා තියෙන්නේ යම් ප්‍රමාණයක් විතරයි. ඒවා අපි හඳුනා ගන්නවා මූලාශ්‍ර යනුවෙන්. එහෙනම් මෙන්න මේ මූලාශ්‍ර ඇසුරින් අපි ඉතිහාසයේ ගොඩනගා ගන්නවා. දැන් ඔබ දන්නවා දරුවනේ අතීතය කියන්නේ මොකක්ද කියලා. අපි තවදුරටත් අධ්‍යයනය කළොත් මේ අතීතය ප්‍රතිනිර්මාණය කරන්නේ කවුද? ඇත වශයෙන්ම අතීතයේ ප්‍රතිනිර්මාණය කරන්නේ දරුවනේ ඉතිහාසඥයා. එහෙනම් කවුද ඉතිහාසඥයා කියන්නේ? ඉතිහාසඥයා කියන්නේ අතීතය ප්‍රතිනිර්මාණය කරන්නාට. එතකොට දරුවනේ ඉතිහාසය කියන්නේ එහෙනම් අපිට මෙහෙම අදහසකට එන්න පුළුවන් අතීත සිදුවීම් ඒ වගේම අතීත සංසිද්ධි පිළිබඳව අපි විසින් ගොඩනගා ගන්න දැනුමක් තමයි ඉතිහාසය කියන්නේ. එහෙනම් දරුවනේ ඔබට පැහැදිලි ඉතිහාසය කියන්නේ දැනුමක්. ඉතිහාසය කියන්නේ දැනුම් පද්ධතියක්. ඉතිහාසය කියන්නේ අතීත සිදුවීම් සංසිද්ධි තුළින් අපි වර්තමානයේ ගොඩනගා ගන්න දැනුමකට. එහෙනම් දැන් ඔබ ඉතිහාසය යන්නත් දන්නවා අතීතය යන්නත් දන්නවා. ඒ වගේම දරුවනේ දැන් මේ අතීතයේ සියලු සිද්ධි ඒ වගේම අතීතයේ සිදු වූ සියලු සිදුවීම් ඇසුරින් අපි අවධානය යොමු කළොත් වංශ කතා රචකයන් විශේෂයෙන්ම අපේ පෙරදිග සම්ප්‍රදාය තුළ ලංකාවේ නම් මේ වංශ කතා රචනා කළේ බෞද්ධ යතිවරු. එතකොට මේ වංශ කතා රචනා කරද්දී අතීත සිදුවීම් සිද්ධි අතරින් මේ ඉතිහාසඥයන් වැදගත් හෝ තෝරාගත් දේ තමයි ඉදිරිපත් කළේ. එහෙනම් අතීත සිදුවීම් සිද්ධි ඇසුරින් වංශ කතාකරුවන් එහෙම නැත්නම් ඉතිහාසඥයන් වැදගත් කියලා තෝරාගත් දේවල් අපි හඳුන්වනවා ඓතිහාසික තත්ත්ව සිද්ධි කියලා. ඔන්න දරුවනේ අපිට අලුත් වචනයක් හම්බ වෙනවා ඓතිහාසික තත්ත්ව සිද්ධි. අපි දැන් බලමු මේ වංශ කතාකරුවන් අතීතයේ තුලින් වැදගත් කියලා තෝරා ගන්න මොනවද මේ ඓතිහාසික තත්ත්ව සිද්ධි කියන්නේ කියලා. අතීතයේ සිද්ධියක් ඓතිහාසික සිද්ධියක් බවට පත් වෙන්නේ ඉතිහාසඥයාගේ විනිශ්චයට අනුව. ඔන්න දරුවනේ අතීතයේ බොහෝ සිදුවීම් සිදු වුණා. ඒවා තුලින් ඉතිහාසඥයා විනිශ්චය කරනවා මෙන්න මේ සිදුවීම් වැදගත් සිදුවීම් කියලා. අපි ඒක තේරුම් ගන්නට දරුවනේ එක උදාහරණයක් යොදාගමු. මම දැන් මේ උදාහරණය තුලින් පැහැදිලි කරන්නේ ඉතිහාසඥයෙක් වංශ කතාකරුවෙක් අතීතයේ තුලින් වැදගත් කියලා තෝරා ගන්න ඓතිහාසික තත්ත්ව සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. මේ නිදසුන මම ගන්නේ ඉතිහාසය යනු කුමක්ද යන ග්‍රන්ථය රචනා කළ E.H. කා ඉදිරිපත් කරන අදහසක්. ඒ තමයි දරුවනේ ගිනිකොන දිග ඉතාලියේ රූබිකෝන් ඔයෙන් සීසර්ට පෙර හෝ පසු කෝටි ගණන් මිනිසුන් එගොඩවීම කිසිවෙකුගේ කිසිම සැලකිල්ලකට යොමු නොවූ නමුත් මේ කුඩා දොලින් සීසර් එගොඩවීම ඉතිහාසයේ කරුණක් ලෙස තමාගේ හේතු මත තීරණය කළේ ඉතිහාසඥයාය. ඔන්න දරුවනේ ඉතාලියේ රූබිකෝන් ගඟ තරණය කරලා බොහෝ ජනතාව පෙරදිගට ගමන් කළා. නමුත් ඉතිහාසඥයන් ඒවා වැදගත් ඓතිහාසික සිද්ධි විදිහට සැලකුවේ නැහැ. නමුත් මේ කුඩා දොලින් සීසර් එගොඩවීම ඉතිහාසඥයා තීරණය කළා මෙන්න මේ සිදුවීම ඓතිහාසික තත්ත්ව සිද්ධියක් කියලා. එහෙනම් ඔබට පැහැදිලි දරුවනේ එය ඉතිහාසයට දේශපාලන ආර්ථික සමාජ ආගමික වශයෙන් බලපෑම් කළ සිදුවීම් තමයි වංශ කතාකරුවන් අතීත සිදුවීම් අතරින් තෝරාගත් ඓතිහාසික තත්ත්ව සිද්ධි බවට පත් වුණේ. එහෙනම් දරුවනේ අපි ඉතිහාසය තුලින් සාකච්ඡා කරන්නේ මිනිස් සංහතියේ ආරම්භයේ ඉඳලා වර්තමානයේ දක්වාම විවිධ කාලවකවානුවල මිනිස්සුන්ගේ දේශපාලන
ආර්ථික, ආගමික, සමාජ සහ සංස්කෘතික තොරතුරු අපි ඉතිහාසයෙන් විස්තර කරනවා. ඔබට පැහැදිලි දරුවනේ දැන් ඉතිහාසය යනුවෙන් අපි කතා කරන්නේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික කරුණු පිළිබඳව. අපි තවදුරටත් අධ්‍යයනය කළොත් ඒ නිසා ජී.එම්. ට්‍රෙවුලියන් කියන ශාස්ත්‍රඥයා ප්‍රකාශ කරනවා ඉතිහාසය යනු එක් විෂයක් නොව විෂයන් සියල්ලම ඇතුළත් ගෘහයයි කියලා. එහෙනම් දරුවනේ මේ අදහස තුළ ගැබ් වෙලා තියෙන කරුණ තමයි ඉතිහාසය තුළ සෑම විෂයකම එකතුවක් තියෙනවා. සෑම විෂයකම එකතුවක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. මොකද ඕනෑම විෂයකට ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා මේ ජී.එම්. ට්‍රෙවුලියන් කියන ඉතිහාසඥයා ප්‍රකාශ කළා ඉතිහාසය කියන්නේ එක විෂයක් නෙවෙයි මේ විෂයන් සියල්ලම ඇතුළත් ගෘහය බව. ඉතින් දරුවනේ ඉතිහාස විෂය ඇතුලේ තව විෂයන් ගණනාවක් තියෙනවා. අපි බලමු මේ ඉතිහාස විෂය ඇතුලේ තියෙන තවත් විෂයන් මොනවද කියලා. ඉතිහාසය අධ්‍යයනය කරද්දී අපි දරුවනේ අධ්‍යයනය කරනවා දේශපාලන විද්‍යාව ගැන, භූගෝල විද්‍යාව, ආගම, විද්‍යාව, තාක්ෂණය, කලාව, නීතිය, මෙන්න මේ සෑම විෂය ක්ෂේත්‍රයක්ම දරුවනේ ඉතිහාසය තුළ ඇතුළත් වෙනවා. එහෙනම් ඉතිහාසය කියන විෂය ඇතුලේ අපි මේ සඳහන් කරපු සියලු විෂයන්ගේ කරුණු අන්තර්ගත වෙනවා. ඒ නිසායි ඉතිහාස විෂය මව් විෂය විදිහට විද්වතුන් දුටුවේ. දැන් අපි අවධානය යොමු කරමුකෝ ඉතිහාසයයි දේශපාලන විද්‍යාවයි අතර තියෙන්නේ මොන වගේ සහසම්බන්ධයක්ද කියලා. දැන් දරුවනේ අපි වර්තමානයේ පවතින දේශපාලනය ගැන අවධානය යොමු කළොත් මේ වර්තමාන දේශපාලනයේ තමයි හෙට වෙනකොට නැත්තම් අනාගතයේ ඉතිහාසයේ බවට පත් වෙන්නේ. එහෙනම් වර්තමානයේ පවතින දේශපාලනය අනාගතයේ ඉතිහාසයේ බවට පත්වන නිසා දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය කියන විෂයන් අන්‍යෝන්‍ය ලෙස බැඳී පවතිනවා. ඔන්න දැන් ඔබට පැහැදිලි දරුවනේ ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව අතර තියෙන සම්බන්ධතාව ගැන. ඒ වගේම අපි අවධානය යොමු කරමුකෝ ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද කියලා. මම ඒ ගැන පැහැදිලි කරන්න විද්වතුන් කිහිප දෙනෙකුගේ අදහස් කෙරෙහි අවධානය යොමු කරනවා. මුලින්ම ජර්මන් ජාතික කාන්ට් මෙන්න මේ ශාස්ත්‍රඥයා පෙන්වා දෙනවා ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවතින බවේ කියලා. එහෙනම් ඉතිහාසයේ පදනම් වෙන්නෙම දරුවනේ භූගෝල විද්‍යාව මත පදනම් වෙලා. එහෙනම් ඒකයි කාන්ට් ප්‍රකාශ කළේ ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවතිනවා කියලා. තව නිර්වචනයක් කෙරෙහි අපි අවධානය යොමු කරමු. තව අදහසක් කෙරෙහි හේඩර් කියන විද්වතා ප්‍රකාශ කරනවා ඉතිහාසයේ යනු ගමනාරම්භ කළ භූගෝලයයි. අන්න ඉතිහාසයේ යනු ගමනාරම්භ කළ භූගෝලයයි. භූගෝලයේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන බව ඔන්න හේඩර් කියන විද්වතා පෙන්වා දෙනවා. ඒ වගේම අපි තවත් අදහසක් කෙරෙහි යොමු වෙමු. ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කරනවා එල්ස්වර්ත් හන්ටින්ටන්. මේ එල්ස්වර්ත් හන්ටින්ටන් ප්‍රකාශ කරනවා දරුවනේ විවිධ ජාතීන්ගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවයන් වැනි දෑ කෙරෙහි දේශගුණය තීරණාත්මක ලෙස බලපාන බව. එහෙනම් දරුවනේ මිනිසුන්ගේ වාර්ගික ප්‍රකෘති තත්වයන් කෙරෙහි බලපාලා තියෙන්නේ දේශගුණය වගේ සාධක. එහෙනම් ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි අතර ඊටාම හොඳ සහසම්බන්ධයක් පවතින බව මේ අදහස් වලින් අපිට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවනේ අපි තව අදහසකට යමු වුණොත් එහෙම මේ නිර්වචන ඔක්කොගෙම අපිට පැහැදිලි වුණා ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි අතර තියෙන සම්බන්ධය ගැන. දැන් අපි බැලුවොත් එහෙම දරුවනේ ලෝකයේ බිහි වුණ ඉපැරණි ගංගා නිම්න ශිෂ්ටාචාර. ලොව ඉපැරණි ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වෙන්නේ ගංගා නිම්න කේන්ද්‍ර කරගෙන. ඒ නිසා ඊජිප්තුව, මෙසොපොතේමියාව, ඉන්දියාව, චීනය වගේ ගංගා නිම්න ශිෂ්ටාචාරවල වර්ධනයට
දේශගුණය, පස, ගංගා, කඳුවැටි, මුහුදු, වෙරළ ඒ වගේම ඛනිජ සම්පත් වගේ දේවල් බලපෑවා. එහෙනම් අපිට පැහැදිලි දරුවනේ ලොව ඉපැරණි ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වෙන්නේ ගංගා නිම්න, කඳුවැටි, දේශගුණය, පස මේ වගේ භූගෝලීය සාධක පාදක කරගෙන. එහෙනම් අපි කතා කරන ඉතිහාස විෂයයි භූගෝල විද්‍යාවයි අතර කොතරම් හොඳ සම්බන්ධයක් පවතිනවද? හෙරඩෝටස් ප්‍රකාශ කළා මේ නිසාම ඊජිප්තුව කියන්නේ නයිල් ගඟේ දායාදයක් කියලා. ඔන්න හෙරඩෝටස් දුටුවේ ඊජිප්තුව නැත්තම් මිසර ශිෂ්ටාචාරය නැත්තම් නයිල් නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ දරුවනේ නයිල් ගඟේ දායාදයක් කියලා. මේ සමස්තය තුළින් අපිට පැහැදිලි වුණා ඉතිහාස විෂයයි භූගෝල විද්‍යාවයි අතර තියෙන සහසම්බන්ධය ගැන. අපි දැන් තවදුරටත් බලමු තවත් විෂයන් එක්ක ඉතිහාස විෂයේ තියෙන සම්බන්ධතාව ගැන. ඉතිහාසය සහ ආගම අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? ඔන්න ඉතිහාසය සහ ආගම අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මහසෙන් වගේ රජවරු ගැන මහාවංශය කියන්නේ මේ රජතුමා බොහෝ පින්ද පවුද රැස් කර මේ රජුරෝ මිය පරලෝකීය බව. ඉතින් මේවා දරුවනේ ඇතරම අනිත්‍යතාව පිළිබඳව කියවෙන බෞද්ධාගමනානුකූල නිගමන විතරක් නෙවෙයි. ඒ නිගමන වගේම මහාවංශයේ දරුවනේ සෑම පරිච්ඡේදයක් අවසානයේම කියනවා කතරම් බලගත් රජෙක් වුණත් පසු කලෙක මිය පරලොව ගියේ යයි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලි දරුවනේ ඔන මහාවංශය තුලින් පවා පෙන්වන්නේ කොතරම් බලවත් පාලකයෝ වුණත් පින්පව් කරලා මිය පරලොව ගියා. ඉතින් මේ බෞද්ධාගමනානුකූල නිගමන ඉතිහාසයත් එක්ක කොයිතරම් බැඳිලා තියෙනවද බලන්න. මහාවංශයේ 37 වන පරිච්ඡේදයේ 50 වන ගාථාවෙන් ඒකයි මහානාම හිමියන් ප්‍රකාශ කළේ මහසෙන් රජු බොහෝ පින්ද බොහෝ පවුද රැස් කළේ කියලා. ඉතින් දරුවනේ ඔබට පැහැදිලිනේ ඉතිහාසයයි ආගමයි අතර කොතරම් හොඳ සමබරතාවක් පවතිනවද කියලා. අපි තවදුරටත් අධ්‍යයනය කරමුකෝ ඉතිහාසයත් එක්ක කොහොමද විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධ වෙන්නේ කියලා. ඔන්න වැදගත් කරුණක් කොහොමද ඉතිහාසය සහ විද්‍යාව තාක්ෂණයකට සම්බන්ධ වෙන්නේ කියන කරුණ. අපි අවධානය යොමු කරමු. දැන් ඇත්තම දරුවනේ විවිධ කාලවකවානු වල භාවිත වුණ විද්‍යාව ඒ වගේම තාක්ෂණය මේ මිනිස්යන්ගේ සભ્યත්වයේ වෙනස්කම් ඇති කළා. ඒ වෙනස්කම් ඇති කලේ කොහොමද කියලා අපි ඉතිහාසයෙන් අධ්‍යයනය කරනවා. ඒ නිසා ඉතිහාසයයි විද්‍යාව තාක්ෂණයයි එකට බැඳී තියෙනවා. දැන් ඔබට පැහැදිලින් දරුවනේ මිනිස්සු කොහොමද විවිධ කාලවකවානු ඔස්සේ විද්‍යාව කලාව ක්‍රමානුකූලව දියුණුවට පත් කරමින් ආපු ඒ ගමනේ කතන්දරය පිළිබඳව අපි ඉතිහාසය තුළින් අධ්‍යයනය කරනවා. දැන් ඔන්න අපි අධ්‍යයනය කළා ඉතිහාසයයි විද්‍යාව තාක්ෂණයයි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වුණා දරුවනේ හැම විෂයකටම ඉතිහාසයක් තියෙනවා. පැහැදිලිද? ඒ නිසා සෑම විෂයකටම ඉතිහාසයක් තියෙන නිසා අපි ඉතිහාසය හඳුන්වනවා මව් විෂය කියලා. එහෙනම් දරුවනේ ඔබ ඉතිහාසය කියලා අධ්‍යයනය කරන්නේ මව් විෂය පිළිබඳව. එසා විවිධ විෂයන්ට අනන්‍ය වුණ මූලධර්ම තියෙනවා දරුවනේ. එක් එක් විෂයන් වලට අදාළ සංකල්ප තියෙනවා. අපි ඒවා ගැඹුරින් කතා කරන්නේ නැහැ. නමුත් ඒ සෑම විෂයකම තියෙන කරුණු අපි ඉතිහාසය තුළින් අධ්‍යයනය කරනවා. එහෙනම් ඔබ උසස් පෙළට ඉතිහාස විෂය අධ්‍යයනය කරනවා කියන්නේ ඉතිහාස විෂය ඉගෙන ගන්නවා කියන්නේ ඔබ සෑම විෂයකම තියෙන කරුණු පිළිබඳව දැනුවත් වීමක්. ඔබ ඉගෙන ගන්න වෙනත් විෂයන් ගෙනොත් ඔබට ඉතිහාස විෂයට කරුණු ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි ඉතිහාසය කියන්නේ එහෙනම් ප්‍රබන්ධයකට නෙමෙයි. ඉතිහාසය කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි. එය සත්‍ය වශයෙන්ම සිදු වුණු දෙයක්. ඒ නිසා ඉතිහාසයේ සත්‍ය වශයෙන්ම සිදු වුණු දෙයක් කියන කරුණ මෙන්න මේ අදහස තුලින් පැහැදිලි වෙනවා. මොකද්ද මේ අදහස? ඉතිහාසය යනු ඔබේ සිතුවිලි නොව
ඔබේ මතකයයි කියලා W.M. සෙලර් කියන විද්වතා සඳහන් කරනවා. ඔන්න දරුවනි තවත් අදහසක් W.M. සෙලර් කියනවා ඉතිහාසය කියන්නේ ඔබේ සිතුවිලි නෙවෙයි. ඔබ ළඟ තියෙන මතකයක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. එහෙනම් ඉතිහාසය කියන්නේ මතකයක් කියන එකත් පැහැදිලි. ඒ වගේම දරුවනි මිනිස්සු අපි තවදුරටත් අධ්‍යයනය කරොත් මේ මිනිසා ගැන ඉතිහාසයෙන් අධ්‍යයනය කරන්නේ පැහැදිලිනේ. මිනිස්සු ජනතාව තමන්ගේ මතකයෙන් පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ගියපු එහෙම නැත්නම් සම්ප්‍රේෂණය කරපු ජනප්‍රවාද ඒ වගේම කතන්දර මෙන්න මේ වගේ ඓතිහාසික සංසිද්ධි අපි අධ්‍යයනය කරනවා. ඒවා අධ්‍යයනය කරන්නේ අපි මූලාශ්‍ර තුලින්. ඔන්න එහෙනම් දරුවනේ අපි මිනිස්සුන්ගේ අතීතය පිළිබඳව කතා කරනවා. ඔවුන් ගාව තියෙන ජනප්‍රවාද, ජනශ්‍රුති මේ වගේ දේවල් පවා අපි අතීතය පිළිබඳව අධ්‍යයනය කරන්න මූලාශ්‍ර වශයෙන් යොදා ගන්නවා. මූලාශ්‍ර වශයෙන් යොදා ගන්නවා. ඒ නිසා මේවා ඉතිහාසඥයාට අතීතයේ ප්‍රතිනිර්මාණය කරන්නට ඕනේ කරන දත්ත. ඔන්න එහෙනම් ඉතිහාසඥයා අතීතයේ ප්‍රතිනිර්මාණය කරන දත්ත තමයි මූලාශ්‍ර. එතකොට දරුවනේ මේ දත්ත වලින් අතීතයේ ප්‍රතිනිර්මාණය කරන්නේ ඉතිහාසඥයා. ඔන්න දැන් ඔබට පැහැදිලි දරුවනේ අපි අතීතයේ පිළිබඳව අධ්‍යයනය කරනවා. අතීතයේ පිළිබඳව අපිට ශේෂ වුණ දෑ ලැබෙනවා. ඒ ලැබෙන දේවල් පිළිබඳව අධ්‍යයනය කරන කෙනා තමයි ඉතිහාසඥයා. එතකොට දරුවනේ අපි බලමු කොහොමද ඉතිහාසඥයෙක් මෙන්න මේ මූලාශ්‍ර ඇසුරින් ඓතිහාසික සංසිද්ධි පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා. අපි අවධානය යොමු කරමු මේ සටහන කෙරෙහි. ඇතරම දරුවනේ ඉතිහාසඥයෙක් ඓතිහාසික සංසිද්ධි අර්ථකථනය කරනවා. ඒ අර්ථකථනය කරන්නේ ඔන්න ඓතිහාසික සංසිද්ධියක් තියෙනවා. ඒ ඓතිහාසික සංසිද්ධිය පිළිබඳව ඉතිහාසඥයාට ලැබෙනවා මූලාශ්‍රයක්. අපි හිතමු මේ මූලාශ්‍රය මහා වංශය කියලා. අපි හිතමු ඒ මූලාශ්‍රය සෙල්ලිපියක් කියලා. අපි හිතමු ඒ මූලාශ්‍රය කාසියක් කියලා. ඒ තුලින් ඔන්න ඉතිහාසඥයාට ලැබෙනවා දරුවනේ තොරතුරක්. ඒ තොරතුරු ඇසුරින් ඉතිහාසඥයා කරුණු සකස් කරගන්නවා. ඒ කරුණු කියන දත්ත තුලින් ඔන්න ඉතිහාසඥයෙක්ට පුළුවන් දරුවනේ අතීතයේ ප්‍රතිනිර්මාණය කරන්න. ඒ සඳහා ඒ තුලින් ඒ ලබාගත් දත්ත කරුණු වලට ඉතිහාසඥයා අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරලා ඔන්න දරුවනේ ඓතිහාසික සත්‍ය මතු කරගන්නවා. දැන් ඔබට පැහැදිලි දරුවනේ ඓතිහාසික සංසිද්ධියක් පිළිබඳව ලැබෙන මූලාශ්‍ර අධ්‍යයනය කරලා ඒ තුලින් කරුණු රැස් කරගෙන ඒවා අර්ථකථනය කරලා ඉතිහාසඥයා තමයි අතීතයේ ප්‍රතිනිර්මාණය කරන්නේ. එහෙම ප්‍රතිනිර්මාණය කරද්දී අතීතයේ මිනිස්සුන්ගේ දැනුම, විද්‍යාව, තාක්ෂණය, කලාව මේ ආදී සමස්තය පිළිබඳව අපි ඉතිහාසය තුළින් අධ්‍යයනය කරනවා. දැන් අපි මෙතෙක් සාකච්ඡා කළා දරුවනේ ඉතිහාසය පිළිබඳ නිර්වචන. ඉතිහාසය සහ විවිධ විෂයන් අතර තියෙන සම්බන්ධතාවන් පිළිබඳව අධ්‍යයනය කළා. දැන් අපි අවධානය යොමු කරමු දරුවනේ මේ ඉතිහාස විෂය හැදෑරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔබ උසස් පෙළට ඉතිහාස විෂය අධ්‍යයනය කරනවා. එතකොට ඔබට ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? එක ප්‍රයෝජනයක් තමයි දරුවනේ අපිට ඉතිහාසය තුළින් පුළුවන් Taman ජීවත් වන මේ සමාජය පිළිබඳව ඒ වගේම මේ ලෝකයේ පිළිබඳව යථා අවබෝධයක් ලබා ගන්න ඉතිහාසය තුළින්. එහෙනම් ඔන්න ඉතිහාසය අධ්‍යයනය කිරීමේ පළවෙනි ප්‍රයෝජනය තමයි දරුවනේ මොකක්ද? Taman ජීවත් වන සමාජය පිළිබඳව ලෝකයේ පිළිබඳව යථා අවබෝධය ලබා ගන්න එක. අපි උදාහරණයක් ගත්තොත් ඕනෑම රටක සමාජයක ඒ වගේම ජන වර්ගයක එහෙම නැත්නම් සංස්කෘතියක එහෙමත් නැත්නම් නීතියක මේ වර්තමාන තත්වය අවබෝධ කරගන්නට අපිට ඕනේ නම් ඒවායේ කලින් තිබුණු තත්වය අවබෝධ කරගන්නට ඕනේ. දැන් වර්තමාන සමාජයේ තේරුම් ගන්න නම් අපිට වැදගත් වෙනවා අතීතය පිළිබඳව අධ්‍යයනය කරන එක. පැහැදිලිද? වර්තමාන තත්වය තේරුම් ගන්න අපිට අතීතය අවබෝධ කර ගැනීම වැදගත්. ඒ නිසා අපි දැන් බැලුවොත් දරුවනේ වර්තමානයේ තියෙනවා අපි උදාහරණයක් ගමු වර්තමානයේ පවතිනවා අපි නීති ක්‍රමයක්.
අපිට නීති පද්ධතියක් තියෙනවා. අපි එහි අතීත තත්ත්වය ඔන්න ඉතිහාසය තුළින් අධ්‍යයනය කරනවා. එතකොට අතීතයේදීත් අපේ රටේ උසාවි පද්ධතියක් තිබිලා තියෙනවා. ඔන්න අපි මූලාශ්‍ර තුළින් හඳුනා ගන්නවා වර්තමානයේ අපේ රටේ තියෙනවා නීති පද්ධතියක්. අතීතයේ අපි මූලාශ්‍ර තුළිනුත් අධ්‍යයනය කරද්දී අපිට ලැබෙනවා එහි අතීත තත්ත්වයන්. අතීතයේත් අපේ රටේ උසාවි පද්ධතියක් තිබ්බා. ඒ පිළිබඳව ඔන්න අපිට මූලාශ්‍රයක් ලැබෙනවා. පළමුවන ගජබාහු රජුරවන්ට අයිති සිතුල්පව්ව ලිපියේ සඳහන් වෙනවා ඒ වගේ අතීතයේ පැවති උසාවි පද්ධතියක් පිළිබඳව. දැන් ඔබට පැහැදිලිනේ වර්තමාන තත්වයේ තේරුම් ගන්නට අපිට අතීතයේ වැදගත් වෙනවා. අතීතයේදී මේවා විකාශනය වුණේ කොහොමද කියන එක අපි ඉතිහාසය තුළින් අධ්‍යයනය කරනවා. දැන් අපි වර්තමානයේ දරුවනේ මුදල් විනිමය තත්වයන් භාවිතයට ගන්නවා. මූල්‍ය ක්‍රම අපි වර්තමානයේ භාවිතයට ගන්නවා. අතීතයේදීත් අපේ රටේ මේ වගේ මුදල් සහ විනිමය කටයුතු පැවතුණා. ඒ පැවතුණා ඒවා විකාශනයට ලක්ුණේ කොහොමද කියන එක අපිට ඉතිහාසය තුළින් අධ්‍යයනය කරන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් අතීතයේත් අපේ රටේ මුදල් විනිමය කටයුතු තිබුණා. ඒ බව හස්්‍ය බුකාසි අපිට හමු වෙනවා. අපි මේවට කියනවා කහාපන නැත්තම් කහවණු කියලා. මෙන්න මේ වගේ කාසි තුලින් අපිට පැහැදිලි අතීතයේත් අපි මුදල් භාවිත කළ බව. ඒ වගේම හතරවන කාශ්‍යප රජුරවන්ට අයිති වෙස්සගිරිය ශිලාලිපියේ සඳහන් වෙනවා දරුවනේ අනුරාධපුර වීරාංකුර විහාරයේ භික්ෂූන් වහන්සේලාට රජු විසින් රන් කලන් 200ක් පූජා කළ බව මේ වෙස්සගිරිය ශිලාලිපියේ සඳහන් වෙනවා. එහෙනම් වෙස්සගිරිය ශිලාලිපිය ඒ වගේම අපිට හමුවන කාසි තුලින් අපිට පැහැදිලි අද වගේම අතීතයේදීත් අපේ රටේ මුදල් සහ විනිමය කටයුතු පැවති බව. දැන් අපි උදාහරණ දෙකක් සාකච්ඡා කරා. අපි ඒ වගේම බලමු. දැන් අපි වර්තමානයේ භාවිත කරන ආහාර පාන තියෙනවා. මේ වර්තමානයේ අපි දේශීය විදේශීය විවිධාකාරයේ ආහාර අපි ආහාරයට ගන්නවා. දැන් එතකොට අපි ඉතිහාසය තුලින් අධ්‍යයනය කළොත් අපේ රටේ අතීතයේ මොන වගේ ආහාර පානද පැවතුනේ. ඕන අපිට ඉතිහාසය තුලින් පුළුවන් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට දැන් වර්තමාන මං කියවා ආහාර රටාව තුල දරුවනේ දේශීය වගේම විදේශීය ආහාරවල සංකලනයක් තිබුණා. අපි ගිහින් බලමුකෝ අතීතයට. අතීත ලංකාවේ දේශීය ආහාර රටාවක් තිබුණු බව අපිට පැහැදිලි වෙනවා. ඔන්න අපිට මූලාශ්‍ර තුලින් ඒ පිළිබඳව සාධක ලැබෙනවා. දැන් තෝනිගල ශිලාලිපියේ සඳහන් වෙනවා දරුවනේ වී උඳු මුං තල වගේ අපේ ධාන්‍ය වර්ග ගැන සඳහන් වෙනවා. ඒ වගේම දඹදෙන යුගයේ රචනා වෙන සද්ධර්ම රත්නාවලිය අනුව අපිට පැහැදිලි සුවඳ ගිතලින් පිසූ මොනරමස් ඒ වගේම ඇල්හාලෙන් සෑදූ බත් ඒ කාලේ ප්‍රභූ ආහාරයක් වශයෙන් පැවතුනා කියන එක ඔන්න අපි සද්ධර්ම රත්නාවලිය තුලින් හඳුනා ගන්නවා. ඒ වගේම තිල සංගුලිකා යනුවෙන් තලගුලි වගේ ආහාර ගැන සඳහන් වෙනවා දම්පියාටුවා ගැටපදේ. ඔන්න දම්පියාටුවා ගැටපදේනොත් අපිට ලැබෙනවා තවත් සාධකයක්. ඒ වගේම අපේ ආහාර පාන ගැන අධ්‍යයනය කරනකොට සද්ධර්මාලංකාරය කියනවා විවිධ අල වර්ග පිළිබඳව. එළවලු වර්ග ගැන. ඒ වගේම සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙනවා කිරි ගෙරි මේ කියන වචන. ඒ වගේම නමවන සේවසේ සෙල්ලිපිවල සඳහන් වෙනවා මේ කිරි දෙනුන් පිළිබඳව. ඒ වගේම කිරිබත් පිසූ බවත් පූජාවලිය වගේ මූලාශ්‍ර වලින් සනාථ වෙනවා. ඔන්න අපේ රටේ තිබුණු ආහාර වර්ග පිළිබඳව අපිට මූලාශ්‍ර තුලින් සාධක ලැබෙනවා. සෙල්ලිපි තුලින් සාධක ලැබෙනවා. ඒ වගේම සාහිත්‍යමය මූලාශ්‍ර තුලින් අපිට පැහැදිලි වෙනවා. එතකොට වර්තමානයේ තේරුම් ගන්නට අපිට අතීතයේ වැදගත් වෙනවා. අපි ඒ වගේම තවදුරටත් අධ්‍යයනය කරලා බලමු දරුවනේ මේ ඉතිහාසය තුලින් අපි කතා කළා අධ්‍යයනය කරන්නේ ඉතිහාසය කියන්නේ දැනුමක් කියලා. එතකොට සමාජයක තියෙන දැනුම දරුවනේ දවස ගානේ වෙනස් වෙනවා. ශීඝ්‍රයෙන් මේ දැනුම වෙනස් වෙනවා. එහෙනම් දරුවනේ දැනුම ශීඝ්‍රයෙන් වර්ධනය වෙන නිසා වේගයෙන් වෙනස් වන මේ සංකීර්ණ ලෝකය ගැන අපිට අවබෝධ කරගන්න නම් අපිට ඉතිහාසයෙන් මේ පිළිබඳව දැනුම ලබා ගන්න පුළුවන්. එහෙනම් සමාජයේ වේගවත් වර්ධනය නිසා අපිට මේ වේගයෙන් වෙනස් වන ලෝකයේ තේරුම් ගන්න ඉතිහාසය තුළින් දැනුම ලබා ගන්නට පුළුවන්.
ඒ විතරක් නෙමේ මේ සමාජය ඒ වගේම මේ අපේ බාහිර ලෝකයේ ගැන අපිට අනවබෝධයක් ඇති වුණොත් අපි ගන්න තීරණ වැරදි තීරණ වෙන්නට පුළුවන්. ඒ වගේ වැරදි තීරණ ගන්න අපිව පොළඹවන්න පුළුවන්. ඒ නිසා අපිට ඉතිහාසයේ තුලින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඔන්න දරුවනේ එහෙනම් අපිට ඉතිහාසයේ තුලින් බොහෝ දැනුමක් ලබා ගන්න පුළුවන් කියන එක පැහැදිලිනේ. ඒ වගේම අතීතයේදී සිද්ධ වුණ සිදුවීම් සංසිද්ධි වර්තමානයේදී හෝ අනාගතයේ ඇතිවන ගැටලු වලට පිළිතුරු සපයන්න අපිට ඉතිහාසයෙන් දැනුම ලබා ගන්න පුළුවන්. එහෙම අපි දැනුම ලබා ගත්තොත් සමාජයේ මුහුණ දෙන බෙදුම්වාදය, ඒ වගේම තරුණ අසහනය මෙන්න මේ වගේ සමාජීය ගැටලු අවම කරගන්නට අපිට ඉතිහාසය තුළින් දැනුම ලබා ගන්නට පුළුවන්. දැන් පැහැදිලි දරුවනේ අපි ඉතිහාසය තුළින් කොතරම් දැනුම් පද්ධතියක් පිළිබඳව අධ්‍යයනය කරනවද කියලා. ඒ නිසා සමාජයේ තේරුම් ගන්න ඔබ ඉතිහාස විෂය හැදෑරීමෙන් ඔබට විශාල දැනුම් පද්ධතියක් ලබා ගන්නට පුළුවන්. අපි අධ්‍යයනය කළා ඉතිහාසයේ හැදෑරීමේ එක ප්‍රයෝජනයක් ගැන. දෙවෙනි ප්‍රයෝජනය තමයි අතීත අත්දැකීම් තුළින් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතයේ ගොඩනගන්නට අපිට ඉතිහාසය තුළින් පුළුවන්. මොකද වර්තමාන සමාජයේ මේ ලෝකය ඇතරම ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයක්. ඒ නිසා වර්තමානයේ තේරුම් ගන්න නම් අනාගතයේ දකින්නට ඒ ක්‍රමික විකාශනය අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ඉතිහාසයෙන් අපි ඒ අවබෝධය ලබා ගන්නවා. දැන් ඉතිහාසයෙන් ලබා ගන්න මේ අවබෝධය පිළිබඳව මම කැමති එක විද්වතෙක් පළ කළ අදහසක් කෙරෙහි අවධානය යොමු කරන්න. කාලයිල් සහ බොයිල් බෲක් මේ විද්වතුන් පවසනවා ඉතිහාසයේ පාඩම් ඥානයේ පදනම් වශයෙන් ගෞරවාන්විතව සැලකෙමින් ඉගෙනීමේ යෙදී සිටින සියලු දෙනාද සෑම සමාජයකම විමර්ශනශීලී සිත් ඇති අයද ඇයගේ දෙපා ළඟ රැස්වෙති කියලා. මොකද දරුවනේ ඉතිහාසය තුළින් අපි පාඩම් ඉගෙන ගන්න නිසා. ඒ නිසා ඉතිහාසය කියන්නේ උපදේශාත්මක කාර්යයක් සඳහා අපිට භාවිතා කරන්නට පුළුවන් විෂයක්. ඉතිහාසය නම් අපිට උපදේශාත්මක විෂයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා E.H. කා සඳහන් කරනවා වර්තමානයේ තේරුම් ගැනීමේ යතුරු වශයෙන් අපි අතීතය දැනගත යුතුයි කියලා. ඒ විතරක් නෙමේ බොයිල් බෲක් සාමි ප්‍රකාශ කරනවා ඉතිහාසය කියන්නේ නිදසුන් මගින් ඉගැන්වීම කරන දර්ශනයක් කියලා. ඉතින් ඉතිහාසයේ පුරාවටම අපිට විවිධ නිදසුන් ලැබෙනවා. එසා මේ නිදසුන් ඇසුරින් අපි කතා කරන දර්ශනයක්ලු ඉතිහාසය කියන්නේත් ඔන්න කියලා නිර්වචනයක් ඉදිරිපත් වෙනවා. ඉතිහාසය ඉගෙනීමේ තවත් වැදගත්කමක් තමයි දරුවනේ සමාජයේ ලෝකයේ දේශපාලන සිද්ධි ඒ වගේම බලවේග අවබෝධ කරගන්නට අපිට ඉතිහාසය වැදගත් වෙනවා. ඉතින් ඉතිහාස විෂය හැදෑරුවොත් අතීතයේ සිදුවීම් සංසිද්ධි ඇසුරින් වර්තමානයේ හෝ අනාගතයේදී අපිට ඇතිවන ගැටලු වලට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. මොකද ලංකා ඉතිහාසයේ දරුවනේ එක හා සමාන සිදුවීම් විශාල ප්‍රමාණයක් කලින් කාලට සිද්ධ වෙලා තියෙනවා. අපි උදාහරණයක් ගමු. වර්තමානයේ අපි මුහුණ දෙන එක්තරා ගැටලුවක් තමයි කොරෝනා වසංගත තත්ත්වය. එතකොට මේ පිළිබඳව අපිට ඉතිහාසයේ ගිහිල්ලා අපි අධ්‍යයනය කරලා බැලුවොත් ඔන්න දරුවනේ වට්ටගාමිනී අබේ රජුරුවන්ගේ කාලේ බැමිණි තියාසාය නම් නියංසාගතයක් පිළිබඳව අපිට සාධක ලැබෙනවා. ඒ වගේම සිරි සංඝබෝධි රජුරුවන්ගේ කාලේ අපේ රටේ පැවතිච්ච වසංගත තත්ත්වයක් පිළිබඳව අපිට සාධක ලැබෙනවා. ඒ විතරක් නෙමේ පළවන උපතිස්ස, කිත්සිරිමේඝ, ශිලාමේඝවන්න මේ වගේ රජවරුන් දවසත් දුර්භික්ෂ හටගෙන තියෙනවා. තුන්වන මොග්ගල්ලාන රජු දවස ඇති වුණා ජජ්ජර කියලා වසංගතයක්. ඒ විතරක් නෙමේ හතරවන කාශ්‍යප රජු දවස උපසග්ගනම් වසංගතයක් ඇතිවීම පිළිබඳව අපි ඉතිහාසය තුලින් අධ්‍යයනය කරනවා. ඔන්න ඒ නිසා පොලිබියස් කියන විද්වතා සඳහන් කරනවා අතීත සිද්ධීන් පිළිබඳ දැනුම වනාහි මනුෂ්‍ය ස්වභාවය හා නිවැරදි කිරීමේ මනුෂ්‍ය ස්වභාවයේ නිවැරදි කිරීම සඳහා ප්‍රබලතම උපකරණය වෙනවා කියලා. දැන් අපිට පැහැදිලි ඉතිහාසය තුලින් අපි වර්තමාන තත්වය අධ්‍යයනය කරන්න අතීතයෙන් ලබා ගන්න පාඩම් ගැන. ඉතිහාස විශේෂයෙන් අපිට පුළුවන් දරුවනේ විවිධ රටවල් මුහුණ දෙන යුද්ධ
ඒ වගේම ඒවල ජය පරාජය, ඒවායේ පසුබිම, ඒ වගේම ආක්‍රමණ විප්ලව ගැන අපි ඉතිහාසයෙන් අධ්‍යයනය කරනවා. අපි දන්නවා 1789 ප්‍රංශ විප්ලවය ඇති වුණා. නැවත ප්‍රංශ විප්ලවයක් ඇති වුණේ නැති වුණත් වෙනත් රටක සිද්ධ වෙන වංචා, දූෂණ, අසාධාරණකම් මත මිනිස්සු මත පටවන ලද බදුබර හින්දා මේ වගේ හේතු නිසා පාලකයන්ට විරුද්ධව විප්ලවයක් අනාගතයේදී ඇති වෙන්න පුළුවන් කියන දැනුම අපි ප්‍රංශ විප්ලවය පිළිබඳව අධ්‍යයනය කරලා ලබා ගන්නවා. ඒ වගේම ඉතිහාසය ඉගෙනීමේ තවත් වැදගත්කමක් තමයි මිනිස් ස්වභාවය. මිනිසුන්ගේ ස්වභාවය. ඒ වගේම ඒ ආශ්‍රය මිනිසුන්ගේ ස්වභාවය හඳුනාගෙන ඒ ආශ්‍රයෙන් අපිට වඩා හොඳ අවබෝධයක් ලබා ගන්නට ඉතිහාසය යොදා ගන්න පුළුවන්. ඒ නිසා R.G. Collingwood Idea of History කියන ග්‍රන්ථයේ සඳහන් කරනවා ඉතිහාසයේ කුමක් සඳහාද? ඉතිහාසය මිනිසාගේ පෞද්ගලික අවබෝධය සඳහාය කියලා. ඒ වගේම දරුවනේ G.M. Trevelyan ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම අදහසක්. ඔහු සඳහන් කරනවා ඉතිහාසඥයන් මේ ජනතාව දැනුවත් කරන්න ඉතිහාසයේ උපයෝගී කර නොගතහොත් අතීතයේ පිළිබඳව ජනතාව බුද්ධිමත් ලෙස උනන්දු කරවීමට ඔවුන් අසමත් වුණොත් ඔවුන් ඉතිහාසයේ පිළිබඳව උගත් සියලු දේ වටිනාකමින් රහිත වන බවයි කියලා. දැන් අපිට පැහැදිලි ඉතිහාසය තුලින් එහෙනම් අපි කොපමණ දැනුම් පද්ධතියක් ගොඩනගා ගන්නවාද කියන කාරණේ ගැන. මේ දක්වා දරුවනේ අපි සාකච්ඡා කළානේ ඉතිහාසයේ හැදෑරීමේ වැදගත්කම ගැන. එතකොට මේ ඉතිහාස විෂය තුලින් අපි මේ සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් ගැන සාකච්ඡා කරනවා. එහෙනම් ඔන්න අපි දරුවනේ ඉතිහාසය තුලින් සමාජයේ සෑම ස්තරයකම මිනිස්සු ගැන කතා කරනවා. ඒ වගේම ඉතිහාසය තුලින් අපි ශ්‍රේෂ්ඨ පුද්ගල චරිත විතරක් නෙමේ අපි අයහපත් චරිත පිළිබඳවත් කතා කරනවා. ශ්‍රේෂ්ඨ චරිත වගේම අයහපත් චරිත පිළිබඳවත් ඉතිහාසය තුලින් කතා කරනවා. ඒ නිසා මිනිස්යන්ගේ හැඟීම්, අදහස්, ඒ වගේම සිතුම්, පැතුම් මෙන්න මේ වගේ දේවල් තමයි අපි ඉතිහාසය තුලින් ඉගෙන ගන්න. ඒ වගේම ජාතික අනන්‍යතාව අඳුනා ගන්න අපිට ඉතිහාසයේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ විතරක් නෙමේ දරුවනේ ජාතික සමගිය ගොඩනගන්න, ඒ වගේම අන්‍ය සංස්කෘතීන් වලට ගරු කරන්න අපිව පුරුදු පුහුණු කරන විෂයක් තමයි ඉතිහාස විෂය කියලා කියන්නේ. එහෙනම් ඉතිහාසය තුලින් අපිට අන්‍ය සංස්කෘතීන් ගරු කරන්න අපිට පාඩම් උගන්වනවා. ඒ වගේම දරුවනේ අපි මේ දක්වා සාකච්ඡා කළානේ ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන. දැන් අපි බලමු ඉතිහාසය තුල කතා කරන තවත් වැදගත් දෙයක් තමයි කාලය සහ අවකාශය ගැන. ඉතිහාසය තුලින් අපි කතා කරනවා කාලය, අවකාශය ගැන. මුලින්ම අපි බලමු දරුවනේ කාලය ගැන. කාලය අපි ඉතිහාසය තුල මයින්නේ කොහොමද? ඇත්තටම ඉතිහාසය කියන්නේ දරුවනේ දීර්ඝ කාලයක්. ඒ නිසා එය මනින්නට අපිට විවිධ ක්‍රමානුගමනය කරන්න සිද්ධ වෙනවා. අතීතයේදී දරුවනේ මිනිස්සු මේ කාලයේ මැන්නේ චන්ද්‍රයාගේ ගමන පදනම් කරගෙන. ඔන්න චන්ද්‍රයාගේ ගමන පාදක කරගෙන අපි මාස ක්‍රමයේ නිර්මාණය කරගන්නවා. කොහොමද? අමාවක දවසේ ඉඳලා 15වක දවස වෙනකන් දින 15කුයි. ඒ 15වක දවසේ ඉඳලා ආපහු අමාවක දවස වෙනකන් දින 15කුයි. මෙන්න මේ දින 30ක කාලයට අපි කියනවා මාසයක් කියලා. ඔය දින 15 කොටස් දෙකට අපි කියනවා පුරපක්ෂය සහ අවපක්ෂය කියලා. මේ පුරපක්ෂය සහ අවපක්ෂය කියන කොටස් දෙක එකතු වෙලා ඔන්න මාස 12ක කාලයකට අපි ඔන්න ඊට පස්සේ මාසය නිර්මාණය වෙනවා. ඒ මාස 12ක කාලයට අපි අතීතයේ සෙල්ලිපිවල දරුවනේ මේට කීවේ හවජර කියලා. එහෙම නැත්නම් වස කියලා. දැන් මෙන්න මේ සෙල්ලිපිවල හවජර කියන වචනය ඉන්පසුව හවුරුදු වෙනවා. ඒ හවුරුදු කියන වචනය දරුවනේ අවුරුදු බවට පත් වෙනවා. ඔන්න දැන් අපි දන්නවා මාසේ අවුරුද්ද. කොහොමද අපි කාලය අතීතයේ ගණනය කිරීම සිද්ධ කළේ කියලා. දැන් අපි යමුකෝ පුරාවිද්‍යාත්මක සාධකයක් කෙරෙහි අම්පාර දිස්ත්‍රික්කයේ රජගල ශිලාලිපියේ තත එහෙම නැත්නම් තිතිය කියලා වචනයක් සඳහන් වෙනවා. ඒ තිතිය කියන්නේ එහෙනම් දිනයට.
ඉතින් දරුවනේ ඉතිහාසයට අදාළ කාල නිර්ණයන් අපි කළේ මිනිස් ඉතිහාසයේ විශේෂ දින පදනම් කරගෙන. ඔන්න දරුවනේ තවත් වැදගත් කාරණාවක්. අපි අතීතයේ කාලය ගණනය කරන්න මිනිස්ය ඉතිහාසයේ වැදගත් අවස්ථා දින පාදක කරගත්තා. අපි උදාහරණයකින් බැලුවොත් එහෙම අපි සුලභව භාවිතා කරන්නේ වර්තමානයේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ කියන ක්‍රම දෙකනේ. එතකොට දැන් ක්‍රිස්තුන් වහන්සේගේ උපත පදනම් කරගෙන ඊට පෙර කාලයට අපි කියනවා දරුවනේ ක්‍රිස්තු පූර්ව කියලා. ඉන් පසු කාලයට අපි කියනවා ක්‍රිස්තු වර්ෂ කියලා. ඒ වගේම අපි බුදුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය ඇසුරු කරගෙන ඊට පෙර කාලයට බුද්ධ පූර්ව ලෙසත් ඉන් පසු කාලය බුද්ධ වර්ෂ කියලාත් හැඳින්වුවා. දැන් ඉන්දියාවේ Hindu දින දර්ශනයක් ඇසුරින් අපි ශක වර්ෂ ක්‍රමය නිර්මාණය කරගන්නවා. දැන් අපි අවධානය යොමු කළොත් එහෙම මේ ශක වර්ෂ ක්‍රමය ගැන ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පාලනය කරපු ගෞතමී පුත්‍ර සාතකර්ණී කියන සාතවාහන පාලකයා ශකවරුන් පරාජය කරලා නහපාන කියන ශකපාලකයා පරාජය කරලා ඒ ප්‍රදේශ ජය ගැනීම සිහි කරන්නට ක්‍රිස්තු වර්ෂ 78 දී ඔන්න දරුවනේ ශක වර්ෂ ක්‍රමය ආරම්භ කරනවා. ඔන්න වැදගත් සිදුවීමක් පාදක කරගන්නේ ශක වර්ෂ ක්‍රමය ඉන්දියාවේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඉස්ලාම් ආගම කෙරෙහි අවධානය යොමු කළොත් ඉස්ලාම් ආගමේ මහම්මද් නබිතුමා මක්කම ඉඳලා මදීනා නුවරට පැමිණි ගමන පදනම් කරගෙන ක්‍රිස්තු වර්ෂ 622 දී හිජ්රා වර්ෂ ක්‍රමය නිර්මාණය වෙනවා. ඉතින් අපි මෙන්න මේ වර්ෂ ක්‍රම ඇසුරින් ඉතිහාසයේ විවිධ ඓතිහාසික සිද්ධි විස්තර කරනවා. අපි බලමු ඒ කොහොමද කියලා. උදාහරණයකට ගත්තොත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පස්සේ අශෝක රජුගේ අභිෂේකය සිද්ධ වෙනවා. ඔන්න අශෝක රජුගේ අභිෂේකයේ සිදුවීම අපි සම්බුද්ධ පරිනිර්වාණය පාදක කරගෙන කාල නිර්ණය කළා. ක්‍රිස්තුන් වහන්සේගේ උපතට වසර 1948කට පස්සේ ශ්‍රී ලංකාවට නිදහස ලැබෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 274 දී මහසෙන් රජුරුවන්ගේ රාජ්‍ය කාලය ආරම්භ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 67 දී වසම රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වෙනවා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේගේ උපත අනුව අපි ක්‍රිස්තු වර්ෂ ගණනය කරනවා. ක්‍රිස්තු පූර්ව 544 දී බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙනවා. දැන් අර මහසෙන් රජුරුවන්ගේ රාජ්‍ය කාලයට ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අපිට බුද්ධ වර්ෂ වලට හරවා ගන්නට පුළුවන්. ඒ සඳහා අපිට පුළුවන් 544ක් එකතු කරලා බුද්ධ වර්ෂ 818 දී මහසෙන් රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වුණා කියලා ප්‍රකාශ කරන්න. ඒ වගේම වසම රජුරුවන්ගේ රාජ්‍ය කාලයට අපිට පුළුවන් වසම රාජ්‍ය සමය ක්‍රිස්තු වර්ෂ 67 එයට 544ක් එකතු කරලා බුද්ධ වර්ෂ අනුව 611 දී වසම රජුරුවන්ගේ රාජ්‍ය කාලය ආරම්භ වුණා කියලා ප්‍රකාශ කරන්න. ඒ වගේම බුද්ධ වර්ෂ 544 දී ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙනවා. ඒ වගේම දරුවනේ බුද්ධ වර්ෂ 1 දී බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඔන්න අපි ඉතිහාසයේ හඳුනාගත්ත කාලය අපි කොහොමද ගණනය කරන්නේ විවිධ වැදගත් සිදුවීම් පාදක කරගෙන කියලා. ඉතිහාසයේදී අපි කාලය අධ්‍යයනය කරනවා කාලානුරූපව. දැන් කාලානුරූපව කියන්නේ දරුවනේ සියලු සිදුවීම් සිද්ධ වූ පිළිවෙලට සාකච්ඡා කරන එකට. ඉතින් අපි ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ විවිධ යුගවලට බෙදනවා. ඒ තමයි දරුවනේ ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය සහ ඓතිහාසික යුගයේ වශයෙන් අපි ලංකා ඉතිහාසයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්නවා. එයිනුත් දරුවනේ ඓතිහාසික යුගයේ තියෙනවනේ. ඒ ඓතිහාසික යුගයේ දරුවනේ අපි නැවත කොටස් තුනකට බෙදා ගන්නවා. පුරාතන යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය කියලා. අපි පුරාතන යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු වර්ෂ 500 දක්වා කාලෙට. අපි ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා කාලෙට. ඒ වගේම අපි නූතන ලංකා ඉතිහාසය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1500 පමණ සිට වර්තමානයේ දක්වා කාලයට. දැන් දරුවනේ ඔබට පැහැදිලි අපි ඉතිහාසයේ කොහොමද යුගවලට බෙදාගත්තේ කියලා. මේ යුග අතර පළවෙනි එක ප්‍රාග් ඓතිහාසික යුගය. දැන් දරුවනේ අපි ප්‍රාග් ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ අපේ රටේ අක්ෂර භාවිතා කරන්නට පෙර පැවතිච්ච කාලේ.
එතකොට ප්‍රාග් ඉතිහාසය ගැන අපි අධ්‍යයනය කරන් ලංකා ඉතිහාසයේ ද්‍රව්‍යමය සාධක පුරාවිද්‍යා සාධක මත ඒ වගේම මිනිස්සු මානව පරිණාමය තුළ වැඩිම කාල පරිච්ඡේදයක් ගත කළේ මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ. එතකොට අපි ප්‍රාග්ඓතිහාසික යුගය මේ ශිලා යුගය අපි කොටස් තුනකට බෙදනවා පූර්ව ශිලා, මධ්‍ය ශිලා සහ නව ශිලා කියලා. ඒ වගේම ඒ පූර්ව ශිලා නැත්නම් පුරා ශිලා යුගය අපි නැවත මේ පැලියෝලිතික කියලාත් හඳුන්වන යුගයේ කොටස් තුනකට බෙදා ගන්නවා පුරා ශිලා යුගය, ඒ වගේම මධ්‍ය පුරා ශිලා යුගය, ඒ වගේම ඉහළ පුරා ශිලා යුගය කියලා. එයින් අපිට සාධක ලැබෙන්නේ අර මධ්‍ය පුරා ශිලා යුගයෙන් ඒ අදින් වසර 1,50,000ක පමණ සිට අදින් වසර 75,000ක් දක්වා කාලය. එතකොට මේ මධ්‍ය ශිලා යුගය අදින් අවුරුදු 40,000ක විතර ඉඳලා ආරම්භ වෙනවා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 4500 පමණ දක්වා කාලය අපි හඳුනා ගන්නවා මේ යුගයේ වශයෙන්. ඊළඟට අපි හඳුනා ගන්නවා පූර්ව ඓතිහාසික යුගය. ඇතරම දරුවනේ පූර්ව ඓතිහාසික යුගය කියන්නේ අර අපි කතා කරපු ප්‍රාග් ඓතිහාසික යුගයයි ඓතිහාසික යුගයයි කියන යුග දෙක අතර තියෙන සංක්‍රාන්තික අවධියට. සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව 4500 පමණ ඉඳලා මෙන්න මේ යුගයට පූර්ව ඓතිහාසික යුගයට අදාළ ලක්ෂණ පහළ වෙනවා. මිනිස්සු යකඩ ලෝහය හඳුනා ගන්නවා, යකඩ තාක්ෂණයකට යොමු වෙනවා. ඒ වගේම මේ අවධියේදී මලවුණු දෙසා ස්ථාවර ස්මාරක ඉදි කරනවා, ස්ථිර ජනාවාස ගොඩනගා ගන්නවා, මැටි වලන් නිපදවීම වගේම සත්ව පාලනයට යොමු වීමත් මේ පූර්ව ඓතිහාසික යුගයේදී සිද්ධ වෙනවා. එතකොට අපි ඓතිහාසික යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 600 පමණ සිට අපි අධ්‍යයනය කරනවා ඓතිහාසික යුගය ගැන. එහිදී අපිට ලැබෙනවා පුරාවිද්‍යා සාධක වගේම සාහිත්‍යමය මූලාශ්‍ර ලැබෙනවා. මේ සාධක මත අපි ඓතිහාසික යුගය ගැන අධ්‍යයනය කරනවා. එයත් අපි ප්‍රධාන අවධි තුනකට බෙදා ගන්නවා. ඒ තමයි දේශීය රාජාණ්ඩ යුගය, දෙක අපරදිග ජාතීන් යටතේ පැවති යුගය සහ නිදහසෙන් පසු ලංකාව කියලා. අපි අවසානයේට මේ පාඩම් මේකකේ කතා කරන්නේ අවකාශය ගැන. ඇතරම දරුවනේ අවකාශය කියන්නේ භෞතික පරිසරයට. ඉතිහාසයේ අධ්‍යයනය කරද්දී අපිට භෞතික පරිසරයත් වැදගත් වෙනවා. විශේෂයෙන් දේශගුණය ගැන. ඒ වගේම අපේ රටේ කඳු, ගංගා, ඇලදොල, වර්ෂාපතනය, තැනිතලා මෙන්න මේ වගේ භෞතික සාධක අවකාශයට අයත් වෙනවා. ඒ නිසා රටක ඓතිහාසික සිද්ධි විස්තර කරනකොට මේ භූගෝලීය සාධකත් අපිට වැදගත් වෙනවා. ඔන්න දරුවනේ අද පාඩම් මේකකය 12 ශ්‍රේණියට අදාළ පළමු වන පාඩම් මේකකයේ ලංකා ඉතිහාසය අපි කතා කළේ ඉතිහාසයේ හැඳින්වීම පාඩම් මේකකයේ. මේ පාඩම් මේකකයේ තුලදී අපි සාකච්ඡා කළා ඉතිහාසය ගැන විවිධ නිර්වචන, ඒ වගේම ඉතිහාසයේ සහ අතීතය ගැන කතා කළා, ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන ගැන කතා කළා, කාලය සහ අවකාශය වගේම අධ්‍යයන කාලය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. එසේනම් දරුවනේ 12 ශ්‍රේණියට අදාළ පළමු පාඩම් මේකකයේ පිළිබඳවයි අපි අද සාකච්ඡා කළේ. ඔබට මේ පාඩම් පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කිරීම සඳහා channel NIE YouTube channel හරහා ඔබට මේ පාඩම් මේකක නැවත නැවත නැරඹීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එසේනම් දරුවනේ තවත් පාඩම් ඒකකයක් තුලින් නැවත මුණ ගැසෙනතුරු ඔබ සැමට සුබ දවසක් වේවා. ආයිබෝවන් දරුවනේ.